ඔයාලට බලන්න පුළුවන් එතකොට. right. ඔන්න පළවෙනි පේපර් එකේ first part එකේ පළවෙනි ප්‍රශ්නය. ඉස්සරළම ඔයා කරන්න ඕන ප්‍රශ්න පත්‍රයකදී අනිවාර්යෙන් මුලින්ම කරන්න ඕන දේ මොකද්ද? හොඳට කියවනවා. හොඳට කියවනවා. දැන් මම එක උත්තර දෙමු ළමයි. මම එක උත්තර දෙමු. ඔන්න බලන් ඉන්න. Fill in the blanks using the correct preposition. Fill in the blanks using the correct preposition. අදාළ preposition එක දාන්න තියෙන්නේ ඔන්න. දැන් මේ වගේ එකක් තියෙනකොට ඔයා බැලූ බැලමට මොකද කරන්නේ? ප්‍රශ්නේ කියවනවා, උත්තර දාගෙන යනවා. නමුත් ඔයාට තේරෙන්න ඕන මෙතන තියෙන්නේ ඒකට වඩා ප්‍රශ්නයක් දාලා හිස්තැම් පුරවන එකට වඩා මෙතන තියෙනවා මොකක්ද? කෙනෙක් කියන්න පුළුවන් මෙතන හිස්තැම් පුරවන preposition එකක් නේ තියෙන්නේ. ළමයි preposition එකක් හැදෙන්නේ කොහොමද? preposition එකක් use කරන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි preposition එකක් use කරන්නේ. ඔන්න බලන් ඉන්න. This is how we use a preposition. ඔන්න බලන්න අපි හරියට preposition එකක් use කරන්නේ කොහොමද කියලා. preposition එකක් කියන්නේ මෙන්න මේක. සරලවම preposition එකක් කියන්නේ ඔන්න ඔක. සරලවම preposition එකක් කියන්නේ මෙන්න මේක. ළමයි pre කියන්නේ මොකද්ද? pre කියන එකේ තේරුම මොකද්ද? pre කියන්න බලන්න මට. What's the meaning of pre? ඔන්න YouTube link එක දාලා තියෙනවා. YouTube link එක දාලා තියෙනවා ඔයාට කලින් papers බලන්න ඕන නම් අද කරන paper එක බලන්න ඕන නම් ඔන්න YouTube එක subscribe කරලා තියාගන්න. හෙට වීඩියෝ එක දැම්ම ගමන් බලන්න පුළුවන්. pre කියන එකේ තේරුම මොකද්ද කියන මට චුට්ටක්. pre කියන එකේ තේරුම මොකද්ද? What's the meaning of pre? pre කියන්නේ ළමයි before නැත්නම් සිංහලෙන් කිව්වොත් පෙර. පෙර. අපි තව කියනවා මේකට මොකද්ද? කලින් කියලා කියනවා. කලින් කියලා කියනවා. පෙර කලින් කියලා කියනවා සාමාන්‍යයෙන්. right? එතකොට position කියන්නේ මොකක්ද? position කියන්නේ මොකක්ද? position. What's the meaning of position? position එකක් කියන්නේ මොකක්ද? position එකක් යම් කිසි දෙයක පිහිටීමක් නේද? යම් කිසි දෙයක පිහිටීමක් යම් දෙයක් preposition ස්ථානගත කිරීමක්. ස්ථානගත කිරීමක්. ඒ කියන්නේ preposition එකක් භාවිතා කරන්නේ මේ වචනයක් භාවිතා කරන්නේ මොකක් හරි noun එකකට කලින් නාම පදයකට කලින් කියලා දැන් ඔයාට තේරෙන්න ඕන. තේරුණා නේද? යම් නාම පදයකට පෙර කියලා ඔයාට තේරෙන්න ඕනේ දැන්. පෙර කලින්. දැන් බලනවා ඒ අනුව අපි කොහොමද මේකේ උත්තර දෙන්නේ කියලා. ඔන්න මම දාන්නම් දැන්. ඔන්න. Then fill in the blanks using the correct prepositions. නියමිත preposition එක use කරන්න ඕන. දැන් අපි කියවගෙන යනවා. දැන් මට උත්තර දෙන්න ඔයාලා. උත්තර දෙන්න. ඔයා උත්තර දෙන එකේ ඔයාට පුළුවන් බලන්න මගේ පිළිතුරු හරිද වැරදිද කියලා. ඔන්න බලන් ඉන්න. right. දැන් මම මුලින්ම කරන්න ඕන ළමයි ඔයා කියවන්න ප්‍රශ්නය. ප්‍රශ්නය හොඳට කියවන්න. Fill in the blanks using the correct preposition. Correct preposition. To, for, in, on, of. ඔන්න prepositions කීපය දීලා තියෙනවා. දැන් මම කියවගෙන යනවා ස්තැන් එක්ක. මම මොකද කරන්න යන්නේ? මුලින්ම මම කරන්න යන්නේ ළමයි ස්තැන් එක්ක මේ ප්‍රශ්නය කරගෙන යනවා. ඔන්න බලන්න. Timothy has been my close friend blank several years. Several years. She has a great sense, space, style and always look well dressed. Even power, even space, casual clothes. She loves space, write reviews, space, movies. Movies. ඔන්න. දැන් ඔන්න blanks ටිකක් දාලා ප්‍රශ්නයක් දාලා තියෙනවා ඔන්න දැන්. දැන් මේකේ පළවෙනි එක අපි කරනවද? නෑ. මම කරන ක්ලාස් වල ඔයාලා කොහොමද කරලා අපි අලුත් දරුවෝ කොහොමද papers කරලා තියෙන කියන මම දන්නේ නැහැ. මම දෙන්නම් උපදේශක්. ඒ තමයි ළමයි don't do the first question. පළවෙනි ප්‍රශ්නේ කරන්න යන්න එපා. ඒකට හේතුව තමයි ඔයාට මේ මම කියන දේ සිද්ධ වෙලා තියෙන පුළුවන්. ඕනම වෙලාවක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හරි මොකේ හරි
පළවෙනි එක කරන්න යනකොට ඔයාට උත්තර ඔක්කොම ඇවිල්ලා පේනවා. උත්තර ඔක්කොම එකපාරම ඇවිල්ලා පේනවා. යකෝ හැම එකටම පළවෙනි එකට එනවානේ ඔක්කොම උත්තර. ඒ නිසා පළවෙනි එක කරන්න යන්න එපා. ඔය තැනින් තැන පටන් ගන්න. ඔයාට ලේසි කියලා හිතෙන දේක් පටන් ගන්න. දැන් මම මොකටද ඕක කියවගෙන ගියේ? මං ඒ හේතුවත් කියන්නම්. ඒකට හේතුව තමයි ළමයි මෙන්න මේක. දැන් චූටි කාලේ ඔයයි මමයි සාමාන්‍යයෙන් කතා කරනකොට අපි ABCD කියන කාලේ thank you very much කියන කාලේ myself කියන කාලේ අපි කතා කරනවා මෙන්න මේ විදිහට. I live මොකක්ද දෙන්නේ ඊළඟට? I live මොකක්ද දෙන්නේ ඊළඟට? දැන් මෙයා පුරුදු වෙලා තියෙන අපිට. I live මොකක්ද දෙන්නේ ළමයි ඊළඟට? What's the word that comes after live? live එකෙන් පස්සේ මොකක්ද දෙන්නේ? I live in. දැන් in එකක් ආවා. චූටි කාලේ අපි කියනවා I live in. I live in. දැන් දන්නේ නැහැ. ඔයයි මමයි දන්නේ නැහැ මේ වර්ඩ් එක කොහොමද ආවේ කියලා. මේ වචනේ කොහොමද ආවේ කියලා ඔයයි මමයි දන්නේ නැහැ. හැබැයි කියනවා. අපිට කටට පුරුදුයි ඒක. අපි කියනවා මේම දැන් my name මොකද්ද? my name මොකක්ද ඒකට එන්නේ? my name මොකද්ද කියන්නේ ළමයි ළඟට is. ඒක is කියන එක ප්‍රිපොසිෂන් එකක් නෙමෙයි. නමුත් මං කියලා දුන්නේ මේ අපිට හුරුව. අපි හැඩ ගැහිලා තියෙන විදිය ඒකයි. right? My name is. I live in an. දැන් ඔය වගේ දේවල් අපිට ගොඩක් ෆැමිලිය. දැන් බලනවා මේ ප්‍රශ්නෙත් ඒ වගේ ෆැමිලිය දේවල් තියෙනවද නැද්ද කියලා. ඒක බලන්න නම් අනිවාර්යෙන් ඔයා මේ ප්‍රශ්නය කියවගෙන යන්න ඕන. බ්ලැන්ක්ස් එක කියවන්න ඕන. දැන් මම පටන් ගන්නවා මෙතන ලේසිම තැනක් තියෙනවා මොකක්ද ළමයි? ලේසිම තැනක් තියෙනවා verb එකක් තියෙන වෙලාවට. ඔන්න අහන් ඉන්න. මේක හොඳට බලන් ඉන්න. හොඳට මතක තියාගන්න. verb එකක් තියෙනවා නම් ඒ verb එකට කලින් හිස් තැනක් තියෙනවා නම් අපි use කරනවා කවුද? verb එකක් තියෙනවා නම් ඒ verb එක තියෙන්නේ base form එකෙන් නම් ඒ කියුස මූලික ස්වරූපය. eat නම් eat, go නම් go, think නම් think. මූලික ස්වරූපයක් තිබිලා ස්පේස් එකක් තියෙනවා නම් ඊට ඉස්සරහින් මොකද්ද තියෙන්න ඕන? verb එකක් දාලා මොකද්ද තියෙන්න ඕන? preposition එකක් තියෙනවා නම් අනිවාර්යෙන් එන්න ඕන to එහෙනම්. to go යන්නට to go බැරි වෙලාවකවත් to තිබිලා මෙතන ස්තනක් තිබ්බොත් මොකක්ද අනිවාර්යෙන් එන්න ඕන? blank වල තියෙන්නේ verbs නම් මෙතෙන් දෙන්න ඕන verb එකක මොන ස්වරූපයක්ද? verb එකක මොන ස්වරූපයක් දෙන්න ඕන? base form එකක් එන්න ඕන. right? base form එකක් එන්න ඕන. ඒ අනුව ඔතන තියෙන වාක්‍යයේ ඔතන තියෙන හතරවෙනි උත්තරේ බලන්න. she loves. ඇය ආදරය කරනවා මොකටද? right. නිකම්ම right එන්නේ නැහැ. she loves. ඇය ආදරය කරන්නේ මොකටද? දැන් කියන්න බලන්න මට එනම්. she loves කියන්න බලන්න මොකක්ද උත්තරේ ළමයි? she loves. what's the answer? she loves මොකටද? right. ලියන්නට. දැන් ඔයා උත්තරේ මට දීගෙන යන්න ඕන එක දිගට. එක දිගට උත්තරේ දීගෙන යන්න ඕන. නැත්තම් මේක කරන්න බෑ. එක දිගට උත්තරේ දෙන්න ඕන. අන්න. to write. to write. දැන් බලනවා අපිට උත්තරේ දාන්නනේ තියෙන්නේ. ඉතින් ලියනවා. to write on. to write. මං උත්තරේ මෙන්න මේ විදිහට අයින් කරා. to write on. ලියන්නට. අපි ඊටත් එහෙක බලමු චුට්ටක්. to write reviews movies. චිත්‍රපට ගැන. චිත්‍රපට පිළිබඳව යම් කිසි දෙයක් ගැන පමණ පිළිබඳව කියනවා නම් අපි ගන්නවා මොකක්ද? කෙරෙහි, ගැන, topic එකක්, මාතෘකාවක්. what's the meaning? what's the word? මොකක්ද දෙන්නේ ළමයි? මොකක් සම්බන්ධයෙන්ද? මොනවා මතද? මොනවා මතද ලියන්නේ අපි? මොනවා මතද ලියන්නේ? කියන්න බලන්න හැමෝම. මොනවා ගැනද ලියන්නේ? මොනවා මතද ලියන්නේ? කියන්න බලන්න. movies. චිත්‍රපටි ගැන. මොනවද දෙන්නේ ළමයි උත්තරේ? හරි. දැන් ඒකත් ඔහොමම තියන්න. ඒකත් ඔහොම තියන්න. ඒකත් දැන් අමාරු කියලා වගේ දැනෙනවනේ. සමහර කට්ටිය හරි උත්තර දීලා තියෙනවා. සමහර කට්ටිය උත්තර දීලා තියෙනවා.
මම ගන්නම් ඒකට දෙවෙනි එකට උත්තරයක් බලමු අපි. මම යනවා මෙහෙමම දෙවෙනි එකට උත්තරේ ඔන්න ඔයා එක්ක. දෙවෙනි එක බලමු අපි. She has a great sense, style and always. එයාට තියෙනවා මොකද්ද ඉවක්. great sense එකක් තියෙනවා style. style ගැන style වල අන්න. විලාසිතාවන් he. She has a great sense, style. විලාසිතාවන් ගැන විලාසිතාවන් සම්බන්ධයෙන් මොකක්ද දෙන්නේ නම් විලාසිතාවන් ගැන සම්බන්ධයෙන් what's the word of sense of අන්න උත්තරේ sense එකක් තියෙනවා සම්බන්ධයෙන් උත්තරේ ගත්තේ කොහමද noun එකක් තියෙනවා style කියලා තියෙන්නේ of style ගැන අන්න ගැන සම්බන්ධයෙන් මං of කියන word එකත් අයින් කරනවා දැන් meanings ගන්නෙ නෑ මේකේ වචන වල තේරුම් නෙමෙයි හොයන්නේ වචන ගැලපෙන විදිහ මෙතන verb එකක්ද මෙතන noun එකක්ද කියලා ඔයාටයි මටයි තියෙන හැම වචනයක්ම දන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි මේ කියලා දෙන ක්‍රම වලින් ඔයාට පොඩි පොඩි tricks ගන්න පුළුවන් මොකටද හරියට ලියා ගන්න ඊළඟට style and always looks well dressed even casual clothes වලදීත් තව තියෙන තුනයි කියන්න බලන්න මොකද්ද කියලා casual clothes වලදීත් ඇඳුමින් ඉන්නවා what's the word අන්න ඇඳුමින් even in ඔන්න උත්තරේ even in casual clothes in එකත් ඔන්න අයින් කරා දැන් තියෙන්නේ දෙකයි ගන්න උත්තරේ අනිවාර්යෙන් අයින් කරන්න අපි යමු දැන් පළවෙනි එකේ මම කියලා දුන්නා ඔයාට මතක ඇති since සහ for කියලා දුන්නා මම since සහ for මම කිව්වා වීඩියෝ එකකුත් මම YouTube එකේ දාලා තියෙනවා ඔයාට Timothy has been my close friend several years ඒ කියන්නේ අවුරුදු ගණනාවක් දැන් අවුරුදු ගණනාවක් කියනකොට ළමයි අපි නිශ්චිත අවුරුදු සංඛ්‍යාවක් දන්නේ නැහැ අපි අවුරුදු සංඛ්‍යාව දැනගත්තත් මේ අවුරුදු ගණනාව පටන් ගත්තේ 2000 ගණන්ද 1000 ගණන්ද කියලා දන්නෙත් නැහැ 30 කියන උත්තරේ 30 අවුරුදු ගණනාවක් දිගේ මොකක්ද දෙන්නේ ළමයි එහෙනම් what's the word මොකක්ද දෙන්නේ on the fourth for ඔයා දන්නවා 30 කියන word එක තමයි for කියන උත්තරේ for several years අවුරුදු ගණනාවක් 30 on for several years on last one මොකක්ද එනවා she loves to write reviews විස්තර ලියන්න පුළුවන් මොනවා ගැනද movies on topic එකක් මත යම් මාතෘකාවක් මත කියන ගන්නවා මොකද්ද විඋත්තරේ on කියලා ගන්නවා on දැන් අලුතෙන් ආව දරුවෝ බලනවා ඇති මේ පේපර් එක කරපු විදිය මොකද්ද මේ කියලා නේද මේ පේපර් එක කරපු විදිය මොකද්ද කියලා මේ පේපර් එක විදිය කරපු විදිය තමා ළමයි සාමාන්‍යයෙන් හැමෝම කරන්නේ කොහොමද හැමෝම කරන්නේ සාමාන්‍ය ක්වෙස්චන් එකක් ගන්නවා සුපුරුදු පරිදි උත්තර දීගෙන යනවා right තේරෙනව නේද නිශ්චිත කියලා කියන සාමාන්‍ය සතින් අපි ස්පෙસિෆික් කියන අපි සාමාන්‍යයෙන් ස්පෙસિෆික් කියන සාමාන්‍යයෙන් අපි right ස්පෙસિෆික් සතින් ඕකේද certain කියනවා අපි නිශ්චිත ස්පෙસિෆික් කියනවා ස්පෙસિෆික් નિયમિત නිශ්චිත right දැන් මට කියන්න බලන්න අලුත් දරුවෝ ඉන්නවා පරණ කට්ටිය ඉන්නවා ළමයි මේ වෙද්දී මම දන්න විදිහට අපේ ක්ලාස් එකේ 200යි ළමයි 200යි මේ වෙද්දී ඔයාලට චෙක් කරගන්න පුළුවන් ළමයි 201යි ළමයි 200 දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා දැන් හැමෝටම ඔන්න group link එක දාලා තියෙනවා අපේ group වලට join වෙන්න ඔයාලට ඊළඟ දවසෙත් paper class එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් සතියේට paper class 3ක් යනවා සතියේට paper classes 3ක් යනවා group link එක දාලා තියෙන ළමයි okay right ඊළඟට යනවා අපි දැන් මට කියන්න ඔයාට මේ කිව්ව දේවල් ටික පැහැදිලිද කියන්න බලන්න මේ කිව්ව දේවල් ටික තේරුණාද කියන්න බලන්න පැහැදිලිද කියන්න බලන්න ඔයාට
අලුත් දරුවෝ චුට්ටක් මට කියන්න බලන්න අපි අලුත් කට්ටිය දන්නව කොහොමද කරන්න කියලා. කියන්න බලන්න. කියන්න බලන්න. තේරුණාද? පැහැදිලිද? මීට වඩා සරලව කියලා දෙන්න විදිහක් නෑ ළමයි. තේරුණාද? පැහැදිලිද ඔයාලට? මීට වඩා මේ ක්වෙස්චන් එක කරන්න විදිහක් නෑ. මොකද මීට වඩා ක්වෙස්චන් එකක් තේරුම් කරලා දෙන්න ක්‍රමත් නෑ. තේරුණාද? අපි යනවා ඊළඟ ක්වෙස්චන් එකට. හොඳට මතක තියාගන්න මෙන්න මේ කාරණාව. මෙන්න මේ කාරණාව මතක තියාගන්න. මේ කාරණාව මතක තියාගන්න දරුවනේ. සාමාන්‍යයෙන් ඔයයි මමයි පේපර් එක ලියනකොට හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න මේ කියන දේවල් ටික. ඔය දාන group link වලට ඔයාලා ඇඩ් වෙන්න. chat box එකේ group link දාලා ඉතින් ඇඩ් වෙන්න. ඒකෙන් තීරිපන්තියට ඔයාලා මගේ සම්බන්ධ වෙන්න පුළුවන් නම් තීරිපන්තිය සඳුදා රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් තියෙනවා. තීරිපන්තිය රෑ 9 ඉඳලා 12 වෙනකන් තියෙනවා. සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාට ඒකට. හැබැයි ඔයා මගේ group එකේ ඉන්න ඕන. මම දන්නේ නෑනේ. ඔන්න group link එක දාලා තියෙනවා මම. right. සාමාන්‍යයෙන් පළවෙනි පේපර් එකේ අපිට හම්බ වෙනවා ප්‍රශ්න 8ක්. මේ ප්‍රශ්න 8 විනාඩි 60ක් ඇතුළත. ඒ කියන්නේ පැය එකක් ඇතුළත අපි කරන්න ඕන. ප්‍රශ්න 8 විනාඩි 60ක්. පැය එකක් ඇතුළත කරන්න ඕන. ප්‍රශ්න 8 60න් බෙදුවාම එකකට එනවා 7.5ක්. right. 7.5ක් එනවා විනාඩි. ඔයා 7.5ක් ඇතුලේ විනාඩි 7මාරක් ඇතුලේ right 7මාරක් ඇතුලේ ඔයා මේ ප්‍රශ්නේ කියවන්න ඕන. මේ ප්‍රශ්නේ උත්තර හොයා ගන්න ඕන. අනිත් ප්‍රශ්න ගැන බලන්න ඕන. හරිද වැරදිද කියලා හොයන්න ඕන. ඒ නිසා මේ ප්‍රශ්නයක් කරන්න යනකොට හොඳට මතක තියාගෙන ඇනලයිස් කරන්න. ක්වෙස්චන් එක හොඳට ඇනලයිස් කරනවා අපි. අපෙන් ගිලිහෙන්න දෙන්නේ නෑ පිළිතුරු. දැන් නිකම හිතන්න ඔය දීලා තියෙන ප්‍රශ්නේ පළවෙනි එකට තුන්වෙනි එක ගියා කියලා. තුන්වෙනි එකට පළවෙනි එකට උත්තරේ දැම්මා කියලා. එක ළඟ මාරු කරනවා යා උත්තර. ඕක වෙනවනේ බං. ක්ලාස් එකේ පේපර් එකක් කරනකොට සාමාන්‍යයෙන් එක ළඟ උත්තර මාරු වෙනවා. එතකොට මෙතන ලකුණු දෙකක් අඩුයි. ලකුණු 3යි. හැමදාම තියෙන්නේ 3 ඉලක්කන්නේ අපි ගාව. ආසාවට අපිට 5ක් එන්නේ නැහැ. ඇයි එකක් වැරදුනොත් ඔයයි මමයි නිකන් උත්තරයක් දෙනවා තව. කියලා දෙනවා පූජා කරමි පූජායා කිය. පූජා කරනවා. අපරාධේ ලකුණක් දෙන්නේ ළමයි. ඔයා හොඳට ක්වෙස්චන් එක ඇනලයිස් කරලා ඔයා හොඳට මේ ප්‍රශ්නේ කියවලා හරියට කරනවා නම් හොඳට මතක තියාගෙන ඉන්න. ඔයාට අනිවාර්යෙන් ලකුණු 5ම ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඔයා මේ වගේ ක්වෙස්චන් එකක් කරනකොට එක්ස්ට්‍රා වර්ඩ්ස් දීලා තියෙනවා නම් හරියටම ගාන්ට උත්තර තියෙනවා නම් මතක තියාගෙන ඉන්න. පළවෙනි එකට දාන උත්තරේ මම අනිවාර්යෙන් ඊළඟ එකට බලපානවා කියලා. ඔය තමයි ක්වෙස්චන් එකක් කරන ඇනලයිස් එක. මේක දරුවෙකුට කරන්න පුළුවන් නම් ඒ දරුවට අනිවාර්යෙන් මේ ලකුණු 40න් ගන්න තියෙන්නේ බං. පළවෙනි පේපර් එකට 40න්, දෙවෙනි පේපර් එකට 60න්, දෙකම දෙන්නේ 100න්. ඉංග්‍රීසි මොකද අමාරුයි කියන්නේ ලකුණු වලට ඒකක් ගන්න. ඉංග්‍රීසි පේපර් එකේ කවුද ඒකක් ගන්න අමාරු කියන්නේ? හරියට ටාගට් කරලා කරනවා නම් ප්‍රශ්නෙට අනිවාර්යෙන් ඔයාලට ලකුණු 100න් 90කට එහා ගන්න පුළුවන් හරියට කරනවා නම් ඇනලයිස් කරලා. ඉතින් ඒකයි කියන්නේ මේ වගේ ප්‍රශ්න හරියට කරන්න මේ ෆෝමැට් එකට. right. අපි යනවා ඊළඟ එකට. ඔන්න බලන්න ඊළඟ එක. ඔයයි මමයි දන්නේ නැහැ වචන උන් ඈ. ඔන්න ඔයයි මමයි දන්නේ නැහැ දැන් ඈ. ඔයයි මමයි වචන දන්නේ නැහැ ඔන්න. ඔයයි මමයි මේකේ තියෙන එක වචනයක්වත් දන්නේ නැහැ. එහෙම කියලා හිතලා මං කරන ඔන්න බලන්න. then test 2. Use the words given in the box to complete the dialogue. දැන් මේ තියෙන dialogue එක complete කරන්න අරකින් වචන ගන්නලු. ඇහිඳින්නලු. write the letter of the correct word. මේකේ තියෙන වචනේ හරි උත්තරේ ගන්න. හැබැයි write in the space letter එක අකුර ලියන්න තියෙන්නේ වෙන්න මෙහෙම අනිවාර්යෙන් ඔයා highlight කරගන්න ඕන. write the correct letter on. correct letter එක ඔයා අනිවාර්යෙන් ලියන්න ඕන. අනිවාර්යෙන් ලියන්න ඕනේ ඔයා. ඒක highlight කරගන්න. question එකේ ඉන්නකොට විනාඩි 7ක් ඇතුළත ඉන්නකොට ඔයාගේ හිත දුවන්න පුළුවන් එහෙ මෙහෙ. වැරදියට දාන්න පුළුවන් ලියන්න පුළුවන්. ඇයි ඒ? දඩාරි ස්පේස් එකක් තියෙනවනේ සර්. කොහොමද පේපර් එක දුන්නා ඇටියලෙන් ආයේ මොනවද? කිසි වැඩක් නෑ. දන්නවනේ ඔය පේපර්ද බං? ඇව්වම කොහොමද කරේ කියලා ලිව්වා. හිස්තෙන් තිබ්බ ලිව්වා. එතකන් දාන්න තියෙන ලෙටර් එක. වැඩක් නෑනේ එතනින් එහාට. ඒ නිසා හොඳට ක්වෙස්චන් එක කියවන්න. අපි කවුරුත් ක්වෙස්චන් එක කියවන්නේ නෑ ගොඩක් වෙලාවට. දැන් ඔයා මේකෙත් කරන්න ඕනේ මොකද්ද? ඩයලොග් එක කියවගෙන යනවා.
බ්ලැන්ක්ස් ටික කෙරවලක තිබිච්චාවේ නිකමට කියවගෙන යනවා අපි. ඔන්න බලන්නකෝ. ස්ටීව් කියනවා hello I don't see we met before. We met before. We have met before. I am Steve. මම Steve. Raj hello to meet you. I am Raj. දැන් ඔයාලට තේරෙන්න ඕන මේ greetings අපි බලපු ෆිල්ම්ස් වල අපි අහපු songs වල අපි චූටි කාලේ කිව්ව කතාවල පවා මේ වගේ පොඩි පොඩි phrases තියෙනවා. ස්ටීව් කියනවා what do you space for? ඔයා මොනවද space for blank for දන්නේ නැහැ මොකද්ද කියලා. රාජ් කියනවා for surfage. Surfage. I am the sales representative for this මේ සඳහා කියලා කියනවා ඔන්න. ස්පේස් එකක් තියෙනවා. I know they are doing space well. දැන් උපකල්පනය කරන්නේ මොකද්ද? එක වචනයක්වත් දන්නේ නැහැ කියලා. ඔන්න බලන් ඉන්න මැජික් නෙමෙයි ආ. I know they are doing space well. Yes, we have a market. Space market. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. සර් දැන් උතන තියෙන වචන අපි දන්නේ නැහනේ. සර් මාර වැඩි. උතන තියෙන වචන දන්නේ නැහනේ. ඕන් ඔය වගේ තැන් ආවම සර් මාර විදිහට කියලා වෙන්නේ ඈ. දන්නේ නැහනේ කොහොමද එන්නේ කියලා ඔකට. ඔය වගේ ආවම සර් අපි ඉතින් 60 කට්ට කරකලා ගහලා හරි කොහොම හරි උත්තර හොයනවා. නැත්තම් ඔහි නිකන් දානවා සර් ගැලපෙන එක. එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඕකට තියෙනවා වෙනම පැටර්න් එකක්. ඔන්න බලන් ඉන්නකෝ. සාමාන්‍යයෙන් ඔතන බ්ලැන්ක්ස් වලට ස්තැන් දීලා තියෙනකොට ඔතන ඩයලොග් එක ෆිල් වෙලා තියෙන ළමයි sentences වලින්. sentences වලින්. වාක්‍ය රටාවලින්. වාක්‍ය එකක් දෙකක් එකතු වෙලා තමයි ඔය ඩයලොග් එක ඉස්සරහට අරන් ගින් තියෙන්නේ. කෙනෙක් වාක්‍යයක් කියනවා, තව කෙනෙක් වාක්‍යයක් කියනවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ sentence එකක් ලියන්නේ කොහොමද? subject එකත් එක්ක verb එක use කරලා ලියනවනේ object. මේක තමයි සරලම ස්ට්‍රක්චර් එක. ඕක තමයි සරලම ස්ට්‍රක්චර් එක ළමයි. word class එකේ ලස්සනට ගැලපෙන ස්ට්‍රක්චර් එක. ඔයා දැනගන්න ඕනේ එතකොට ඔතන ස්පේස් එකක් තියෙනවා කියන්නේ මෙතන මොකක් හරි නෑ. එක්කෝ සබ්ජෙක්ට් එක නෑ, එක්කෝ verb එක නෑ, එක්කෝ ඔබ්ජෙක්ට් එක නෑ. සර් දැන් එතකොට අර දාලා තියෙන වචන සෙට් එක හිතාංග චුට්ටක්. ඒව මම දන්නේ නෑනේ බං. ඔව් සර් මම දන්නෙත් නෑ ඒව. ඒකනේ කියන්නේ ඔයා දන්නෙත් නෑ මම දන්නෙත් නෑනේ. ඒ ඉඳහන් ඉන්න. දැන් ඔයයි මමයි දන්නේ නෑ ඔගේ උත්තර. එක වචනයක්වත් දන්නේ නෑ. තේරුම දන්නේ නෑ අපි. දැන් මේ වාක්‍ය රටාවට එන ස්ට්‍රක්චර් එක තමයි මේක. හරි සර්. ඉතින් දැන් මොකද කරන්න කියන්නේ? අහන් ඉඳහන්කෝ. හරි. අහන් ඉන්නම්කෝ එහෙනම් ඉතින් කට වහගෙන අන්නේ පිටහන්. දැන් මම ලියනවා මෙන්න මේම වාක්‍යයක්. හොඳට බලන් ඉන්න. She works in a bank. දැන් මෙතන මේ වාක්‍යයේ මම works කියන එක මකනවා. හරි සර්. ඉතින් දැන් අහන් හිටන්කෝ. දැන් works කියන එක මැකුවට පස්සේ අර ස්ට්‍රක්චර් එකට අනුව දාගමු අපි. මට හෙල්ප් කරන්න බලන්න. she කියන්නේ කවුද? මේ වාක්‍ය she කියන්නේ කවුද? දැන් උත්තර ගන්නේ නැතුව මේ ලියන්න යන්නේ අපි ආ. කියන්නේ හැමෝම. she කියන්නේ කවුද මේ වාක්‍යයට? උත්තර දෙන්න ඕනේ දැන් දඩ බඩ ගාලා. කො කියන්න? subject. මෙයා තමා subject එක. subject ඉන්නවා. right. මෙයා කවුද? මේ මොකද්ද? වාක්‍යයේ අග කොටසක්. මොකද්ද ළමයි? object එක. යකෝ subject එකයි object එකයි තියෙනකොට මෙතන මොකද්ද නැත්තේ නම්? gediya pitima මොකද්ද නැත්තේ මෙතන? verb එක නෑනේ. verb එක නෑනේ ඉතින් උතන. verb එකක් නෑ. දැන් ඔයා බලනවා මෙතෙන්ට එනම් verb එකක් එන්න ඕන. දැන් ඔයා බලනවා මොකද්ද? අර කොටුව ඇතුලෙන් මොකද්ද ගැලපෙන verb එක? තේරුම නෙමෙයි. මොකද්ද ගැලපෙන verb එක? දැන් සාමාන්‍යයෙන් වචන සෙට් එකක් තියෙන තැනක verb එකක් තෝරගන්න බැරි කමක් නෑනේ ළමයි අපිට. තේරුම දන්නේ නැති වුණාට. තේරුණා නේද? verb එක තමයි තෝරගන්න ඕන. අන්න. ඔයා එතකොට මෙතෙන්ට උන උත්තරේ verb එකක් කියලා දැනගත්තා. අන්න success. අන්න සාර්ථකයි ඔයා. මේ question එක කරන්න. ඒ වගේම තව තැනක් තියෙනවා මෙන්න මේ විදිහට. කියන්නකො සර් ඒකත්.
මෙහෙම දානවා she is a girl මෙහෙම දාලා උත්තර දෙනවා මෙහෙම go happy cooking sorry newspaper අපි දානවා song ඔය වගේ වචන 1000ක් විතර දානවා දාලා කියනවා ඔයාට මේකෙන් ගන්නලු උත්තරේ දැන් උත්තරේ ගන්නේ කොහමද දැන් අපි නිකමට මේ වාක්‍ය දිහා නිකමට කියවගෙන යනවා බ්ලැන්ක් එක අමතක කරන්නකෝ බ්ලැන්ක් එක අමතක කරලා නිකන් කියවනවා she is a girl she is a girl කිව්වම හරිද මට වැරදුනාද නෑ she is a girl කිව්වම right she is a girl කිව්වම ආලමයි දැන් බලනවා දැන් සර් එතන ප්‍රශ්නෙට වැරදිලාද සර් ප්‍රශ්නේ හරිනේ she is a girl නේ නෑ වැරදි නෑ අපිටයි වැරදිලා තියෙන්නේ මොකද්ද වැරද්ද ළමයි she is a girl කිව්වම මේක නාම පදයක් noun එකක්නේ girl කියන්නේ නමක්නේ නාම පදයකට කලින් හිස්තැනක් තියෙනවා කියන්නේ ඒක මොකක්ද නාම පදයකට කලින් හිස්තැනක් තියෙනවා කියන්නේ මොකද්ද මේ කියන්න බලන්න අපි වර්ඩ් ක්ලාස් වල ඉගෙන ගන්නවා මොකද්ද නාම පදයක් තවදුරටත් විස්තර කරනවා නම් මොකද්ද අන්න ඇඩ්ජෙක්ටිව් එකක් ඇඩ්ජෙක්ටිව් එකක් නාම පදේ තවදුරටත් විස්තර කරනවා ඔයා මේක නමෙන් දන්නේ නැති වෙන්න පුළුවන් girl නම් good girl boy නම් kind boy rural boy දැන් මෙතන එහෙනම් මොකක්ද දෙන්න ඕන මෙතනින් ඔයා තෝරන්න ඕන ඇඩ්ජෙක්ටිව් එකක් මෙතන වචන 1000ක් තිබ්බත් ඇඩ්ජෙක්ටිව් එකක් තෝරන්න so go ගන්නවද verb එකක් නෑ newspaper නෑ song නෑ happy girl she is a happy girl ඔන්න ෆෝමැට් එක ඔය ෆෝමැට් එකට අනුව ඔයයි මමයි ප්‍රශ්නේ කරලා මම අහන්නම් මේ කියලා දුන්න විදියට ප්‍රශ්නය තේරෙනවද කියලා කරලා පෙන්නන්න එපේ මුලින් ඔන්න බලන් ඉන්න දැන් යනවා අපි දැන් ප්‍රශ්නෙට එනවා අපි ඔන්න දැන් ප්‍රශ්නේ ඉන්නේ ඔයයි මායි now you and I are in the question නා හරි ඔන්න බලන් ඉන්න දැන් hello don't see දැන් එතන තියෙනවා ඔන්න hello to meet you දන්නේ නැහැ පළවෙනි එක කරන්න එපා බේම් වැන්දා පළවෙනි එක කරන්න එපා පළවෙනි එක කරන්න එපා බලා අනිවාර්යෙන් කියලා වෙනවා ඊළඟට I am Raj what do you for do you එකෙන් පස්සේ subject එකකට කලින් do දාලා do you for අනිවාර්යෙන් එන්න ඕන මොකක්ද අනිවාර්යෙන් එන්න ඕන මොකක්ද ඒකත් ඔහොම තියන දන්නේ නැත්තම් ඒකත් ඔහොම තියන්නකෝ තව යන් ඉස්සරහට for surface I am the sales representative මම තමයි sales representative විකුණුම් කරුවර බලන්න ඉන්නේ එක්කෙනා for this මේ මොකේද එයා තනතුරක් දරනවා මොකේද for this අන්න for this මොකක්ද එන්න ඕන noun එකක් එන්න ඕන for this please the quiet the work the division the for this මොකක්ද එන්න ඕන ළමයි කියන්න for this growing the work the quiet the please the මේ පලාතට මොකක්ද නම් තියෙන්නේ division අන්න මේ පලාතට මම තමයි ඉන්නේ ඔයාට ඒකත් අමාරු නම් අපි යනවා මොකේද පස්වෙනි එකට ඒකත් අමාරු කියලා හිතමුකෝ I know they are doing well doing මොනවද කරන්නේ මොනවද කරන්නේ ළමයි මොනවද කරන්නේ they are doing එයා හොඳට වැඩ කරනවා මොකක්ද දෙන්නේ ළමයි I know they are මොකක්ද දෙන්නේ ළමයි හොඳට වැඩ කරනවා they are doing මොනව වෙල්ද අන්න work well we use the answer කීයද e එක දාන්න ඕනේ එතකොට නේද ඕන් දැක්කන ඔයාලටත් වැරදුනානේ වචනේ දාන්න යන්නේ නෑ දාන්නේ මොකද්ද letter එක ඔන්න වැරදෙන තැන් අපි උත්තරේ හොයාගත්තට පස්සේ ඒක අමතක කරනවානේ ඒක කරන්න එපා ළමයි ඒක තමයි අපි කරන ලොකුම වැරද්ද
work well on. ඒක හොයාගත්තා. දැන් ඔයමයි උත්තර හෙව්වේ නෑ මං. කිසිම වෙලාවක කාගේමත් පිළිතුර හෙව්වේ නෑ. යනවා ඊළඟ එකට. Yes. 6th 6 වෙනි එකට යන් අපි. Yes. We have a market. We have a market. We have a market. දැන් සයිකේ දාලා තියෙන එක හරිනේ. කලින් ස්පේස් එකක් දාලානේ. ළමයි මොකද්ද? noun එකකට කලින් ස්පේස් එකක් කියන්නේ මොකද්ද ඉල්ලන්නේ අපෙන්? මොකද්ද ඉල්ලන්නේ අපෙන්? ආලමයි මොකද්ද ඉල්ලන්නේ? දියන් කියලා මොකද්ද කියන්නේ? මොකද්ද word class එක අනුව word order එක අනුව මොකද්ද? අපි කියලා දුන්න word order එක මේකට කියන්නේ word order. මේ word order එකට මොකක්ද ඉල්ලන්නේ? adjective එකක් ඉල්ලනවා. බලමු adjectives please තියෙනවා, quiet තියෙනවා, growing තියෙන division මොකක්ද එනම්? quiet අති විශාල කියන තේරුම answer is B. ඕන් උත්තර ගන්න හැටි අපි උත්තර ගන්න හැටි මං ඔයාගෙන් කිසිම වෙලාවක meaning ඇහුවේ නැහැ තාම. කිසිම වචනයක තේරුමක් ගත්තේ නැහැ. ඊළඟට යනවා ටිකක් උඩට. දැන් දෙවෙනි එකට යම් බලන්න චුට්ටක්. ලේසි වගේ ඇතිනේ. Hello to meet you. I am Raj. ඔයාව හමුවීම සතුටක්. 6 වසරේ පාඩමේ. මොකක්ද දෙන්නේ? ඔබව හමුවීම සතුටක් මට. What's the word? Hello to meet you. අන්න word එකක් දානවා. What's the word? කියන්න බලන්න එනම්. මොකක්ද දෙන්නේ නම්? Pleased. සතුටටපත් වුණා. ඔබ දැකුමේ සතුටකි. ඔබ දැකුමේ මානත ලැබුවේ ඇති ඉහළම සතුටයි ලෝයය තමයි එක. තව දෙකයි ඔන්න. ඊළඟට යනවා මොකේද අපි? What do you මොකක්ද දෙන්නේ ළමයි? කියන්න බලන්න. What's the word ළමයි? What do you තියෙනවා? For තියෙනවා. What's the word? කියන්න බලන්න. What do you growing for? වවන්නේ මොකක්ද දෙන්නේ ළමයි? growing for. Right. growing for. Right. මොනවද වවන්නේ කියලා අහනවා. For first. So surface. Last one. Sorry. word එක දාන්න නැහැ දැක්කනේ වැරදුනා. What's the word? What's the word ළමයි? B නෙමෙයි D නේ. D. ඔන්න D. right light. අවසානයේ මොකද ළමයි? for this division F. for this division ඔන්න උත්තර ගත්ත හැටි. ඔන්න උත්තර ආව හැටි. දැන් මට කියන්න මේ අනුව දැන් මට කියන්න ළමයි මේ උත්තර අනුව ඔයා දැන් තේරුම් ගත්තද? එක වචනයක්වත් තේරුම දන්නේ නැතුව තේරුම ගන්නේ නැතුව තේරුම බලන්නේ නැතුව මේ කියලා දුන්න word order එක අනුව ඔයාට දැන් තේරුණාද කියන්න බලන්න මට. දැන් කියන්න බලන්න. ඔය කියලා දුන්න type එකට ඔය වගේ questions තව papers 3-4ක විතරක් නෙමෙයි 10ක 15ක කරන්න ඕන. එකින් එකට change වෙන්න ඕන. කියන්න බලන්න දැන් අලුතෙන් ආව දරුවෝ ටික පැහැදිලිද කියලා දුන්න විදිය? කියන්න බලන්න. තේරුම් ගත්තද? කියන්න බලන්න. තේරුම් ගත්තද? හරියට කරන්න ඕන. right? තව ගොඩක් papers කරන්න ඕන ඔය වගේ. ඒකයි කියන්නේ. එකක් කරලා බෑ කරන්න වැඩි. එකක් කරලා බෑ. එකක් කරලා කරන්න බෑ. right? යනවා අපි ඊළඟ එකට ඔන්න. ඊළඟ එක තමයි නියම එක. ඔයාලා හැමෝම නහයෙන් අඬන ප්‍රශ්නය. මොකද්ද? picture description එක. දැන් ප්‍රශ්නයක් තියෙනවා. සර් ඕක මාර ප්‍රශ්නනේ අපිට. මාර ප්‍රශ්නේ සර් ඕක අපිට උත්තර දීලා තියෙද්දී නැති වෙද්දී මාර විදියට පැටලෙනවනේ ඕක. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔයාට මේ picture description එක දීලා තියෙන වෙලාවට මේකේ අමාරුකම මොකද්ද කියන්නකෝ? උත්තර දීලා තියෙන වෙලාවටද නැති වෙලාවටද කියන්න බලන්න මට. උත්තර දීලා තියෙන වෙලාවටද නැති වෙලාවටද මේක අමාරු. මං අහන්නේ අමාරු මොන වෙලාවටද? ඔන්න නැති වෙලාවට කියනවා without answers කියනවා. නැති වෙලාවට කියනවා උත්තර නැති වෙලාවට කියනවා. අමාරු මං අහන්නේ කරන්න අමාරු.
ඔන්න එයාට දීලා තියෙන වෙලාවට කියනවා without answers කියලා කියනවා. right. ඔන්න බලන් ඉන්න. right. දැන් ඔතන ඔය question එකේ මම මෙහෙම එකක් ඔයාලට කියලා දෙන්නම්. ඔන්න අහන් ඉන්න. ඔන්න අහන් ඉන්න ළමයි. දැන් කට්ටිය කියනවා උත්තර දීලා තියෙන වෙලාවට ලේසි. නැති වෙලාවට ලේසි කියලා. උත්තර දීලා තියෙන වෙලාවට ලේසි, නැති වෙලාවට ලේසි කියලා. දැන් කට්ටිය දෙපැත්තට අදිනවනේ. මම මෙහෙම කියලා දෙන්නම්කෝ. මම මේක ලේසිද නැද්ද කියලා බලන්නේ ඔයාට හම්බෙන ලකුණු මත. ඔයාට හම්බෙන ලකුණු මත තමයි ලේසිද නැද්ද බලන්න ඕන. ඕනම ප්‍රශ්නයක් එහෙමනේ ළමයි. තේරුණාද? ඕනම ප්‍රශ්නයක් කොහොමනේ? මම අහන්නේ සාමාන්‍යයෙන් ඔයා ප්‍රශ්නයක් ලේසිද නැද්දද කියලා බලන්නේ කොහොමද? ඔයාට ප්‍රශ්නයක් ලේසිද නැද්දද නැතිද කියලා අහන්නේ කොහොමද? ඉන්නවා ලින්ක් එක දෙන්නම් ඔයාලට. ඔයාට ප්‍රශ්නයක් ලේසිද නැද්ද කියලා බලන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් අපිට ලකුණු වැඩිපුරම ගන්න තියන් පැත්ත ලේසිනේ. ලකුණු වැඩියෙන්ම ගන්න පුළුවන් පැත්ත ලේසි. ඒක උත්තර දීලා තියෙන පැත්තද ඒක උත්තර දීලා තියෙන නැති වෙලාවද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න බලන් ඉන්න මම කියන කතන්දරේ. හොඳට අහගෙන ඉන්න. ඔයා හිතන්න ඔයාට උත්තර දීලා තියෙනවා. ඔයාට උත්තර දීලා තියෙනවා. ඔන් අහන් ඉන්න. ඔයාට උත්තර දීලා තියෙනවා දැන් ඈ. දීලා තියෙනවා. දැන් පළවෙනි එක තියෙනවා, දෙවෙනි එක තියෙනවා, තුන්වෙනි එක තියෙනවා, බ්ලා 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 10 තියෙනවා. ඉස්තන්නේ මෙතන වර්ඩ් ලිස්ට් එකක් දීලා තියෙනවා ඔයාට. ඔව්. දැන් උත්තර දීලා තියෙන වෙලාවට තමයි මම මේ කියන්න යන්නේ ආ. දැන් පළවෙනි එක ලියනවනේ ඔයා. පළවෙනි එක ලියද්දී හිතෙන්නේ නැද්ද? මේක හරිද නැද්ද කියලා හිතෙන්නේ නැද්ද ඔයාට? මට ඒක කියන්නකෝ. පළවෙනි එකේ උත්තරේ ලියන්න යනකොට ඔයාට නිකන් හිතෙන්නේ නැද්ද? චකිතයක් නැද්ද? මේක හරිද නැද්ද දන්නේ නැහැ. මේකට උත්තරේ මේකද වෙන එකක්ද දන්නේ නැහැ. සාධාරණව අපිට හිතෙන්නේ නැද්ද ළමයි? කියන්න බලන්න. ඔයාට එහෙම එකක් හිතෙන්නේ නැද්ද? මේක හරිද දන්නේ නැහැ නේ. අරකටත් එනවා මේ වගේ උත්තරයක්. එහෙම හිතෙනවා. එහෙම හිතෙන්න ඕන. එතකොට ඔයා දැනගන්න ඕන පළවෙනි එකට එන උත්තරේ දෙවෙනි එකට එන්නත් පුළුවන්. දෙවෙනි එකට එන උත්තරේ තුන්වෙනි එකට එන්නත් පුළුවන්. තුන්වෙනි එකට එන්න එක 10 වෙනි එකට එන්නත් පුළුවන්. යකෝ හරිනේ සර්. ඒක හරිනේ. පළවෙනි එකට එන්න ඕන එක දෙවෙනි එකට එන්නත් පුළුවන්. දෙවෙනි එකට එන්න ඕන එක තුන්වෙනි එකට එන්නත් පුළුවන්. දැන් බලනවා ඒ කියන්නේ උත්තර දීලා තියෙන වෙලාවක පොඩි චකිතයක් තියෙනවා. ඇයි ඒ? හිතන්න බෑ මෙහෙම පළවෙනි එක දැම්මා දෙකට. දෙවෙනි එක දැම්මා එකට. ලකුණු කීයක් වරදිනවද? ලකුණු කීයක් වරදිනවද? මං අහන්නේ එච්චරයි. පළවෙනි එක දෙකට දැම්මා දෙවෙනි එක එකට දැම්මා. කීයක් වරදිනවද ලකුණු? මෙතන ඉඳලා මෙතෙන්ට එකයි, මෙතන ඉඳලා මෙතෙන්ට එකයි. ලකුණු දෙකක් ඕන් ඉවරයි ඈ. ලකුණු දෙකක් ඉවරයි ඈ. 2 marks ඉවරයි. දැන් මෙහෙම වුණොත් එහෙම පළවෙනි එකේ උත්තරේ දානවා තුන්වෙනි එකට. පළවෙනි එකේ උත්තරේ දානවා තුන්වෙනි එකට. තුන්වෙනි එකේ උත්තරේ දානවා 10ට. දැන් මොකද වෙන්නේ? වචන තුනක් තුන් තැනක කැරකිලා. වචන තුනක් තුන් තැනක කැරකිලා කියන්නේ මේවත් කොහේ හරි ගිහිල්ලානේ. එහෙනම් උත්තර අපිට කීයක් එද ලකුණු? ලකුණු කීයක් එයිද අපිට? හිතන්න බලන්න. ඔහොම උත්තර 8 පැටලුණාම එක ගොඩේ පැටලුණාම කීයක් එයිද? ලකුණු එකක්වත් එයිද කියලා සැකයි. හැබැයි හරියට කරනවා නම් වර්ඩ් වල තේරුම චුට්ටක් දැන ස්ට්‍රක්චර්ස් දැන කරනවා නම් ආන් එහෙම කරන කෙනෙක්ට හරි මේක. හැබැයි ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි මම අර කලින් කියලා දුන්නේ වර්ඩ් ඕඩර් එක. වාක්‍ය කියවුවා වාක්‍ය මැද්දේ මොකක් හරි අඩුයි.
එක්ක verb එක නැහැ, එක්ක subject එක නැහැ, එක්ක object එක නැහැ. දැනගත්තා මොකක්ද දෙන්න ඕනේ කියලා. ඒකට ලිව්වා. අන්න ඒ format එකෙන් මේකේ ලකුණු ගන්න හැකි. risk එකක් තියෙනවනේ බං. ඒත් risk එකක් තියෙනවනේ. එහෙමත් වැරදුනොත් කියලා. ඔව් ඒක සාධාරණයි. ඕම් උත්තර දීලා තියෙන වෙලාවට දැම්මන් යනවා උත්තර දීලා නැති වෙලාවට. නැති වෙලාවට උත්තර නැහැනේ ළමයි. අපිට කැමති උත්තරයක් දාන්න පුළුවන්නේ. එහෙනම් මට කියන්න පළවෙනි එකට දාන උත්තරේ 10 වෙනි එකට බලපානවද? මං අහන එච්චරයි. yes the no the. පළවෙනි එකට දාන ඔයා උත්තරය මොකක් හරි කමන්නේ. සඳුම් පෙරේර හරි කමක් නැහැ. 10 වෙනි එකට බලපානවද? 10 වෙනි එකට බලපානවද? උත්තර දීලා නැති වෙලාවක එකකට එකක් බලපාන්නේ නැහැ. ඔයා මේ උත්තර වලට මොක දැම්මත් බලපාන්නේ නැහැ. ඒ ආසේ හරි උත්තරක් තියෙනවා. පහක් හරි, පහක් වැරදි. අවුලන්නේ අර හරි ගිය පාට ලකුණු දෙනවා. ඇයි ඒවා එතෙන්ට එන්න ඕන උත්තර. එන්න ඕන උත්තර. හොඳට මතක තියන් ඉන්න. උත්තර දෙන්නලා නැති වෙලාවට සාමාන්‍යයෙන් පේපර් එක ටිකක් මොකද කරන්නේ? සිම්පල්, සරලයි. ඒ ප්‍රශ්න ටිකක් සරල කරනවා. හැබැයි එතනින් තෝරලා ලකුණු කීපයක් දාගන්න පුළුවන් ඔයාට. එතනින් ලකුණු 3ක් හරි ගියත් බං 5ක් හරි ගියත් මෙතනින් වැරදිලා එකක් ගන්නට හොඳ නැද්ද? එතන 5ක් හරි ගිහිල්ලා මෙතන වචන වැරදිලා එකක් හරියනට වඩා මෙතන තියෙන 5ක් දාලා ගැලපෙන එකක් දාලා ලකුණු 3ක් හරි 4ක් හරි ගන්න එක අපිට ලේසි නැද්ද? දැන් මේ දෙකෙන් දැම්මට කියන්න හරියට කරනවා නම් ටිකක් නිදහසේ වෙලාව කන්නේ නැතුව කරනවා නම් මේ දෙකෙන් මොකද්ද ලේසි ඔයාට? ඔයාට හිතන එක කියන්න මට. ඔයාට හිතන එක කියන්න. උත්තර දීලා තියෙන වෙලාවටද උත්තර දීලා නැති වෙලාවට ලකුණු ගන්න ලේසි. කියන්න බලන්න. උත්තර දීලා තියෙන වෙලාවට නැති වෙලාවට ලකුණු ගන්න ලේසි. කියන්න බලන්න. ඔයාට තේරෙන්න ඕනේ එක. පළවෙනි එකේ වැරදුනොත් දිගටම වැරදි ඉතින් ආය. හැදිලි නෑ. හැබැයි දෙවෙනි එකේ වරදින එක වරදිනවා, හරියන එක හරියනවා. ඒක බැලන්ස් එකේ තියෙන එකක්. රයිට්. දැන් මෙතන දීලා තියෙන උත්තර දීලා තියෙන වෙලාවටයි උත්තර දීලා නැති වෙලාවටයි දෙකටම මම කියලා දෙන්නම්. දැන් මේ ප්‍රශ්නය කොහොමද කරන්න කියලා. ඔන්න බලන් ඉන්න. මේ ප්‍රශ්නය කොහොමද කරන්න කියලා. ඔන්න බලන් ඉන්න දැන්. බලන් ඉන්න ප්‍රශ්නය. දැන් තියෙනවා ඔන්න ට්‍රැෆික් එකක් දාලා තියෙනවා. කට්ටිය එක එක ආකාරයේ වැඩ කරනවා ඔන්න. රයිට් බස් එකක් තියෙනවා, බයික් ටිකක් යනවා. එක එක ඇක්ෂන්ස් තියෙනවා. කම්ප්ලෙක්ස් වැඩි, සංකීර්ණ වැඩි රූපේ. Study the picture, fill in the blanks with the words given in the box. වචන සෙට් එකෙන් දාන්න තියෙන්නේ. Write the correct letter. එතනක් දාන්න තියෙන letter නේ. මුන් මොකට මෙතර ස්ථයන් තියෙනවද දන්නේ නැහැ සර්. ඒක ඉතින් මම දන්නේ නැහැ. Write the letter of the correct word. ඔන්න letter එක දාන්න තියෙන්නේ. letter එක මේ write the letter උත්තරේ පළවෙනි එක කරලා දැන් එහා පැත්තෙන් වචන සෙට් එකක් තියෙනවා. අපි කියවගෙන යනවා අර වගේම. මේකත් පැරග්‍රාෆ් එකක්. මේකෙත් වචන සෙට් එකක් තැන් තැන් වල අඩුයි. අන්න වර්ඩ් ඕඩර් එකේ වාක්‍යයේ මොනවා හරි අඩුයි. දැන් කියවගෙන යනවා. This picture shows a busy street. කාර්ය බහුල වීදියක්. මම චුට්ටක් ලං කරන්නම් පේපර් එක. හරි. ඔන්න දැන් හරි. There are space people, there are blank people at the bus stop. ඒවා කියවගෙන යනවා. The man who is දන්නේ නැහැ. After the bus will not space it. The driver in the car is going to get a space දන්නේ නැහැ. By the space police. There is a motor bicycle space on the space. දැන් motor bicycle කිව්වම ළමයි ඔයා තුනකට යනවා මොනවද? පාරේ දෙකයි නවත්තලා එකයි. Right? The baby in the space is being taken for a space. දැන් බබෙක් ගැනත් කියනවා. බබාලා දෙන්නෙක් ඉන්නවා නේද? තුන් දෙනෙක් ඉන්නවා කියන්නේ. ඔව්. ඊට පස්සේ දෙන්නෙක් ඉන්නවා.
by his G කවුද G mother දැන් ඒ අම්මත් එක්ක ඉන්න එක්කෙනා අන්න වෙන් කරලා හොයා ගන්නවා the cat is been by the dog දැන් ඔහොමනේ තියෙන්නේ දැන් කතන්දරේ ඔන්න දැන් පටන් ගන්නවා ලේසි තැනකින් ලේසි පොයින්ට් එකක් මට දරුවෝ කියන්න බලන්න හැමෝම ඔයාට ලේසි තැන මොකක්ද පළවෙනි එක කරන්න එපා කවදාවත් කරන්න එපා පළවෙනි එක ඔයාට ලේසි තැන පොඩ්ඩක් මට කියන්න ලේසි තැන මොකක්ද what the easiest one කියන්න බලන්න 10 3 11 ලේසි තමන්ගේ වචන සෙට් එක අනුව ලේසි වෙන්න පුළුවන් මම කියනවා ලේසි එක මොකක්ද මම කියනවා ලේසි එක කීයද 2 ලේසිම ලේසි එක 2 මොකද grammar lessons passive voice හැමෝටම ලේසි වෙන්නේ නැති වෙන්න පුළුවන් තේරුණාද ඔයාට 11 පුළුවන් නම් very good perfect ඒක නයි කතා දෙකක් නැහැ මෙතන සමස්තයට කතා කරොත් එහෙම දෙවෙනි එක ගොඩාක් ලේසි කියලා මං හිතනවා දරුවෝ ගොඩක් හොඳයි ඒ කියන්නේ grammar පැත්ත ගොඩක් improve very good නා 11 දාපු කට්ටිය very good ඔන්න grammar පැත්ත චුට්ටක් improve කරන් තියෙනවා very good එයාලා මම යනවා දෙවෙනි එකට සමස්තයක් විදියට බලමු දැන් ඔයා දන්නවා the man who is ළමයි is කියලා තියෙන වෙලාවට is කියලා තියෙන වෙලාවට subject එකක් එක්ක is දාලා verb එකක් එනවා නම් එන්න ඕන කොහමද දැන් කියන්න උත්තරේ මට subject එක use කරලා am is ආදාලා තිබිලා වෙලාවක උත්තරය දීලා තියෙනවා නම් මොකක්ද දෙන්න ඕන අනිවාර්යෙන් මොකෙන් දෙන්න ඕන ළමයි ing form එකෙන් එන්න ඕන an answer should be ing form ඒ කියන්නේ present continuous එහෙනම් මොකද්ද මෙතන තියෙන එකම එක continuous එකයි තියෙන්නේ මොකද්ද ඔන්න උත්තරේ එකම එක continuous word එකයි තියෙන්නේ දැන් මේ උත්තර දන්නේ නෑ අපි තේරුම් දන්නේ නෑ මේ වගේ word class එක විතරයි බලන්නේ is තියද ඔයා දන්නවා අනිවාර්යෙන් එනං ing තියෙන උත්තරයක් ඕන කියලා අන්න h අකුර h එක තමයි ආන්සර් එක අනිවාර්යෙන් දීලා තියෙන උත්තරේ ඔයා ගත්ත උත්තරේ මොකක් වුණත් කමන්නේ අයින් කරන්න running අනිවාර්යෙන් උත්තර දෙන්න මට running h ඊට පස්සේ after the bus ඉවර නෑනේ the man who is running after the bus අර කෙරවල ඉන්න මිනිස්සෙක් will not eat මොකද්ද කියන්නේ ළමයි catch the find the to the මොකද්ද අල්ලගන්නේ නැති වෙයි අපි කියන්නේ බස් එක අල්ලගන්න වෙන්නේ නැති වෙයි මොකක්ද උත්තරේ එහෙනම් catch f is the answer ඔන්න උත්තර දෙකයි catch right very good යනවා ඊළඟ එකට අපි උත්තර දෙකක් අපි ගත්තා දැන් පස්වෙනි එකේ බලමු හතර බලමු the driver in the car is car එකේ රියදුරු මහත්තයා going to get a ගණ්ඩ යනවලු එකක් මොකද්ද දන්නේ නැහැ by the police දැන් by the police කියනවා හරි පොලිසිය හරි දැන් ස්පේස් එකක් දාලා තියෙන්නේ මොකටද දැන් කල්පනා කරනවා මං අර කියලා දුන්න වර්ඩ් ඕඩර් එක අනුව මොකක්ද ඔතෙන්ට එන්න ඕන මොන පොලිස්ද අන්න වර්ඩ් ඕඩර් එකට අනුව මොකද්ද adjective එකක් එන්න ඕන නාමය විශේෂණය කරලා what's the word traffic කියලා එන්න ඕන traffic police රාලහාමින වෙලා කියන්නේ නේ traffic what's the word is b කියන උත්තරේ ඔන්න ගත්තා අපි දන්නේ නෑ ළමයි මොකද්ද මේ වෙන්න ඕන කියලා තේරුම් දන්නේ නෑ අපි ඒ කිසිම එකක තේරුමක් දන්නේ නෑ අපි there is a motorcycle තුනක් තියෙනවානේ කොහොමද හොයන්නේ on the ඉතින් road කියලාත් ගත්ත හැකියි දැන් බලනවා මොකේද කියලා sidewalk තියෙනවා chase තියෙනවා to තියෙනවා fine තියෙනවා stop තියෙනවා walk තියෙනවා stroller තියෙනවා මොකක්ද උනන් එන්න ඕන කියන්න බලන්න මොකක්ද එන්න ඕන ළමයි උතෙන් දන්නේ නැහැ යන් ඊළඟ එකට the baby in the is being taken for දැන් ළමයා ඉන්නේ මොකේකද දන්නේ නැහැ ළමයා ඉන්න වර්ඩ් එකක් දන්නේ නැහෙනි දැන් උඩින් කියවගෙන යනවා sidewalk කියන එක fine යන කතන්දරයක් වගේනේ chase කියන එක දන්නේ නැහැ to fine ඒව දාන්නවා fine fine හොඳයි කියන එහෙම හිතන්නේ අපි fine කියන හොඳ වෙන්න ඇති එහෙම හිතන් යනවා අපි stop කියන නතර කරා walk කියන fine දැන් මොකද්ද stroller කියන්නේ යන්න එහෙනම් මොකද්ද උත්තරේ එන්න ඕන stroller
මොකද්ද? අර තල්ලු කරගෙන යන එකක් තියෙන ළමයි තොටිල්ල වගේ එකක්. නේද? ස්ට්‍රෝලා එකක්. K ඔන්න ආන්සර් එක. ඔයා නිකමට උත්තර ටික නිකන් හෙව්වත් උත්තරයක් ගන්න පුළුවන්. ඇයි ඒ? දන්නේ නෑනේ. මේක වෙන්න ඇති. අනික ER තියනවා නවුන් එක වටේට. ER අනිත් ඒවා ඔක්කොම මොනවා හරි දන්නවා. ඉන්ද මොකක් හරි ඇතුලේනේ. ස්ට්‍රෝලර්. උත්තර දෙන්න මට ස්ට්‍රෝලර්. ඊළඟට is being taken for අරන් යනවා මොකේකද? අරන් යනවා මොකේකද ළමයි? කියන්න බලන්න. අරන් යනවා මොකද්ද? පොඩි රවුමක්. රවුමක් යනවා. මොකද්ද? කියන්න බලන්න. පොඩි රවුමක් යනවා. What's the word? අන්න J. J is the answer. Take him for a journey. නැත්තම් walk. පොඩි රවුමක් එක්කයි යනවානේ. රවුමක් එක්කයි යනවා. walk. ඊට පස්සේ යනවා ටිකක් උඩට අපි. This picture shows a busy street. පල්ලෑ වචන සෙට් එකක් අපිට දැනෙන විදිහට ෆිල් වුණාට පස්සේ යනවා උඩට. There are people at the bus stop. මොන peopleද? bus stop එක ළඟ කීයද ඉන්නේ? කීයද ළමයි? අයියෝ ඒක ලේසියිනේ. කීයද? 2. ඒක කොච්චර ලේසි වුණත් ළමයි උත්තරේ එතන ඉස්සරළම දාන්න යන්න එපා. ඒක දාන්න යන්න එපා. ඒක කරන්න බෑ. ඒ නිසා කිසිම වෙලාවක කොච්චර වචනේ දන්නා වුණත් දාන්න යන්න එපා උත්තරේ. 2. ඒකත් හරි. එහෙනම් චුට්ටක් මැද හරියට. දැන් chased කියලා තියෙනවා, fine තියෙනවා, stop තියෙනවා. 11 වෙනි එක බලමු. The cat is been by the dog. දැන් ඔයාලට තේරෙන්න ඕන පන්නගෙන යනවා. ඒක දන්නේ නැහෙනේ. දැන් passive වාක්‍යයක්. passive වාක්‍ය රටාවක් තියෙනවා. is been by the dog. දැන් ඔයාලට තේරෙනවා යකෝ passive උනේ. passive වල rule එකක් තියෙනවා මොකද්ද? verb එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මොන ෆෝම් එකෙන් දෙන්න ඕන? කියන්න බලන්න. අපි verb එක මොකද්ද කියන දන්නේ නැහැ. verb එක මොකද්ද කියලා දන්නේ නැහැ. මොකක්ද එහෙනම්? අනිවාර්යෙන් past participle verb එකක් තියෙන්න ඕන. දැන් දෙකක් තියෙනවනේ verbs මොනවද? එකක් chase තියෙනවා, අනික stop තියෙනවා. දැන් ඔයා දන්නවා the cat is being stop කියන්න බෑනේ. පූසව නවත්තනවා කියන්න බෑනේ. පූසව නවත්තනවා කියන්න බෑ. එහෙනම් what's the word? පන්නගෙන යනවා. මම word එක තේරුම කිව්වොත්. නැත්තම් ඔයාට දාන්න පුළුවන් පූසත් එක ගලපලා stop කියලා කතන්දරයක් එන්නේ නෑනේ. what's the word? මොකක්ද උත්තරේ එහෙනම්? C. ඔන්න C. C is the answer. C is the answer. මේ ටික දඩ බඩ ගාලා ක්ලාස් එකේ කරන්න, පේපර් එකේ කරන්න ඕනේ ආ. ඊළඟට යන් ඊළඟට අපි තව දෙකයි. තව තුනයි නේ. sidewalk, fine, stop. දැන් අපි යනවා හතරවෙනි එකට. fourth one. The driver in the car. කාර් එකේ රියදුරු මහත්තයා is going to get a මොකද්ද ගන්න යන්නේ? මොකද්ද ගන්න යන්නේ? by the traffic police. දඩයක්. sidewalk එකක් ගන්න බෑනේ. stop ගන්නත් බෑ නවත්තලා. එහෙනම් මොකක් හරි යම් දෙයක් මොකද්ද? fine අන්න. එහෙමයි උත්තර තෝරගන්නේ අපි. fine E. answer is E. ඔන්න උත්තර එන හැටි එකින් එකට. E. තව දෙකයි තියෙන්නේ. ඔන්න ඉතුරු වෙලා. There is a motorcycle. 6th එකයි 7th එකයි යා. There is a motorcycle on the කියලා තියෙනවානේ. මොකක්ද එහෙනම් එන්න ඕන? යම් පෘෂ්ඨයක් නතර කරලා තියෙන තැනක්. මොකක්ද එන්න ඕන ළමයි? on the what's the word? on the sidewalk. පැත්තෙන් යන්න තියෙන්නේ. පැත්තෙන් යන්න තියෙන කීයද? එහා පැත්තක මොකක්ද එනවා? there is a motorbicycle. මොකක්ද එන්නේ ළමයි? නතර කරන ලද නවත්තපු. මොකක්ද එන්නේ ළමයි? what's the word? කියන්න බං. what's the word ළමයි? stopped. answer is I. ඔන්න ඔහොමයි උත්තර එන්න ඕන. මට කෑ ගැහුවට ප්‍රශ්නයක් නෑ. මගේ උග්‍ර ප්‍රශ්න වලට කමක් නෑ. ඔයා මට කියන්න මේ උත්තර ගත්ත හැටි තේරුණාද වරද්දන්නේ නැතුව? word order එක අනිවාර්යෙන් follow කරන්න. right? කියන්න බලන්න. තේරුණාද ඔයාට කියන්න බලන්න. පැහැදිලිද? කෝ කියන්න බලන්න.
මේ තමා අලුතෙන් ට්‍රෙන්ඩින් ප්‍රශ්න කරන විදිය. ඔයාට මේක හරියට කරන්න පුළුවන් නම් එකක්වත් වරදින්නේ නැහැ. රයිට්? ආයේ කිසිම වෙලාවක වරදින්නේ නැහැ. ඒක වැඩ ආය ඉතින් අර කවුද මේ අර සරා කියන්නේ? ආය වරදින්නේ කියන්නේ ඉතින් ආය නෑ ඉතින් ආය නෑ ඉතින් වරදින්නේ නෑ ඉතින් ආය. සරාගේ භාෂාවෙන් කිව්වොත් එහෙම. රයිට්? තේරුණාද? ඒ නිසා නෑ කිව්වොත් නෑ ඉතින් ආය නෑ තමයි විස්තරේ එහෙමයි රයිට්. යනවා ඊළඟ එකට. ඔය විදිහට ලකුණු ගන්න බලන්න try කරන්න. අනිවාර්යෙන් වලට ගොඩ දාන්න පුළුවන් පේපර් එක. යනවා ඊළඟ එකට. උදිත දෙන්නෙත් තුන් දෙනෙක් හිටියා. උන් ගියා. ඕන් දැන් තියෙන කතන්දරේ. සර් ඕන් ඔව්වත් අවුල්නේ. ඒවත් අවුල් නෑ. ඔය හතරවෙනි එකේ සර් select the correct responses from column B to the statement or question in column A and write the letter of the responses in the space given. දැන් පළවෙනි එකේ ප්‍රේස් වර්ගයක් තියෙනවා answers B එකේ තියෙනවා ගලපන්නලු තියෙන්නේ. දැන් ගලපන්නයි තියෙන්නේ. දැන් ඔහොම තියෙනකොට මොකද කරන්නේ සර්? අපිට හිතා ගන්න බෑනේ. ඒකටත් තියෙනවා වැඩක්. ඒකටත් තියෙන පොඩි ක්‍රමයක්. මොකද්ද සර් චුට්ටක් කියලා දෙන්නකෝ. ඕන් අහන් ඉන්න. අහන් ඉන්න දැන්. දැන් ඔයාට ඔය වගේ ප්‍රශ්නයක් ආව වෙලාවට හතරවෙනි එකට එන්නෙම ඔය වගේ ප්‍රශ්නයක්. vocabulary එකක්මයි. දැන් මේ බලන්නකෝ. මම දානවා she loves to watch cricket matches. මම මෙහෙම දානවා. ඇය කැමති ක්‍රිකට් මැච් බලන්න. I love singing. I love singing. They are in the library. දැන් මෙහෙම දානවා. නිකමට දැන් මෙහෙම දාලා ඔයාට උත්තර ටිකක් මෙහෙන් දෙනවා. මම නිකන් මෙහෙන් දාන්නම්. මම දානවා reading ඊට පස්සේ sports music කියලා. දැන් ඔය වගේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. දැන් මේ වගේ එකක් කරන්න යනකොට ළමයි අපි උත්තර දන්නේ නැහැ ඕ වගේ. සිංහල තේරුමක් දන්නව නම් පේපර් එකකට මෙතර නැහැගෙන වැඩ කරන්නේ නැහනේ. ඔයා ඉංග්‍රීසි වර්ඩ් එකක තේරුම දන්නව නම් ඔයයි මමයි මේකේ තේරුම බලන්න මෙතර ගේමක් ගහන්නේ නැහනේ. ඔය ප්‍රශ්නෙටයි ඊළඟට එහා පැත්තේ තියෙන ප්‍රශ්නෙටයි දෙකටම මම මේ උගන්වන්නේ. දෙකටම 4යි 5යි දෙකටම මම මේ උගන්වන්නේ. දැන් she loves to watch cricket matches කියලා තියෙනවා. දැන් ඔයා මේකේ උත්තරේ ගන්නෙ කොහමද? වෙන ක්‍රමයක් නැහැ. ඔයා දන්න ටික ෆලෝ කරන්න. සර් මාරයිනේ. ඒ කිව්වේ සර් දැන් මේ ප්‍රේස් ඇතුලේ බං ඔයයි මමයි දන්න වචන ටිකක් තියෙනවනේ මොනවද? මට කියන්න බලන්න දන්න වචන මොනවද ඔයයි මමයි? love කියන වර්ඩ් එක දන්නවා එයාට කිව්ව හින්දා. කට. watch කියන එක දන්නවා බලනවා කියලා. cricket කියන එක දන්නවා ගේම් එකක් කියලා. match කියන එකක් දන්නවා. she කියන එකක් දන්නවා. සමහරවල්ලාට දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් එතකොට මෙව්ව දැක්කාම මෙතනින් මොකද්ද මැච් වෙන්නේ? වර්ඩ් වල තේරුම දන්නේ නැහැ. දන්නේ ක්‍රිකට් විතරයි. ස්පෝර්ට්ස් නේ බං. ස්පෝර්ට්ස් නේ. දන්න වර්ඩ් එකෙන් ගන්නවා තේරුම. දන්න එකෙන් ගන්නවා. නැතිව දන්නේ නැහැ අපි. ලව් දාන්නවා. සිංගින් දාන්නවා. මොකද්ද බං මේ ලියලා තියෙන්නේ? සිංගින්. සිං කියන එක දන්නවා ගායනා කරනවා කියලා. මොකක්ද එහෙනම් එන්නේ? මේ සිං කියන එක දන්නවනේ. මියුසික්. ලව් කියන එක දන්නේ නැහැ. ඒව දන්නේ නැහැ. ඒව ලොකු කට්ටියක වචන අපි දන්නේ නැහැ. හරි. ඊළඟට they are in the library. මේවා මුකුත් දන්නේ නැහැ. library කියන එකේ දන්නවා මොකද්ද? library නේ පොල් ගන්න යන්නේ නැහනේ. reading අන්න. දැන් මෙන්න මේ ක්‍රමේම තමයි තියෙන්නේ. මොකද්ද? ඔය ප්‍රශ්නේ සහ ඊළඟ ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නය සහ ඊළඟ ප්‍රශ්නේ මැච් කරනවා. අපි ඕකට කියනවා මොකද්ද ළමයි? වර්ඩ් ඕඩර් එකෙන් පස්සේ මොකද යන්නේ? කියන්න ළමයි.
අපි කියනවා මොකද්ද? keywords. keywords කියලා කියනවා අපි. keywords කියලා කියනවා. keywords. ඇයි ඒ? keywords කියන්නේ මොනවද? match වෙනවා එක එකට. එකිනෙකට match වෙනවා වචන මේ match කර කර උත්තර ගන්න අපි. match කරනවා මේ බලන්න. ඔන්න ඔයයි මායි දැන් match කරන්න යන්නේ. ඕ බලමු මාත් එක match කරමු. දැන් හැමෝම මං එක match කරමු බලන්න. පළවෙනි එක match කරනවා අපි. How would you like your tea? දැන් would කතන්දර කෙහෙල් මල මොකවත් දන්නේ නැහැ. කන දෙයක් තියෙනවා බොන දෙයක්. යකෝ tea කියලා තියෙනවනේ. tea කියලා තියෙනවනේ. tea එකත් එක ගැලපෙනවා කවුද එහා පැත්තේ? දැන් කෑමක් හොයන් යනවා. It is been never දන්නේ නැහැ. Would you like please turn radio? Take radio ගැලපෙන්නේ with milk please. Milk kiri. Prefer the blue one එන්නේ නැහැ please. Nice. මොකක්ද දෙන්නේ නම්? What's the word? මේ milk කියලා තියෙනවනේ ළමයි. match කරගත්තා. අන්න keyword එකෙන් තේරුවා. අනිත් ඒවා මොකවත් දන්නේ නැහැ. තප්පර ගාණක් ඇතුළත උත්තරේ හොයාගන්න පුළුවන්. යනවා ඊළඟ එකට. What about this? මේක කොහමද? this කියන්නේ මේ කියන එක දන්නවනේ. ඒක දන්නේ නැහැ සර්. චුට්ටක් තියමු අපි හරි. ඊළඟට කියනවා නිමාෂි. This is a friend of mine. නිමාෂි කියන්නේ මේ මගේ යාළුවෙක් කියලා. මොකද්ද කියන්නේ? මේ මගේ යාළුවෙක්. ළමයි සාමාන්‍යයෙන් අපි යාළුවෙකුට එකෙක් හඳුන්වලා දෙද්දි මොකද්ද කියන්නේ? යාළුවෙකුට හඳුන්වලා දෙද්දි මොකද්ද කියන්නේ? කියන්න බලන්න. සාමාන්‍යයෙන් ඕන යාළුවෙක් අපි කෙනෙකුට හඳුන්වලා දෙද්දි මොකද්ද කියන්නේ? කියන්න. F නේ බං. Nice to meet you කියනවනේ. F nice to meet you කියලා කියන්නේ නේද ඉත? Nice to meet you. එහෙම කියන්නේ. ඒක අයින් කරගත්ත ඈ. ඒක අයින් කරගත්තා. ඒක නෑ. එහෙම ඉරි ගහන්න ඕනේ ඒක නෑ ඔන්න. යනවා ඊළඟට. I should go now. ඒක දන්නේ නෑ අපි. ඊළඟට තියෙනවා we are having a test. test එකක් තියෙනවා. මොකද්ද keyword එක? What the keyword ළමයි? having a test. test එකක් තියෙනවා. test එකක් තියෙනවා මොකක්ද එහෙනම්? talking to you. Please turn down radio. radio කතන්දරයකුත් තියෙනවා. test එකකුත් තියෙනවා. අන්න චුට්ටක් රේඩියෝ එක නවත්තන්න. turn down. මොකක්ද දෙන්නේ නම්? අන්න answer B එනවා. අන්න B උත්තරේ එනවා. ගලපන්නේ වචන දෙක තුනයි. ඒකත් ගත්තලු ඈ. ඊළඟට can I ask you a favor? මට ගන්න පුළුවන්ද කැමති දෙයක් ඔයාට? මොකක්ද දෙන්න ළමයි? can කියලා දානකොට වෙන මුකුත් ඕනේ නැහැ. is හරි can හරි මොකක් හරි කෙහෙල් මලක් තියෙන වෙලාවට can එකෙන් අහනකොට yes no question. helping verb එකක් දාලා yes no question. yes no තියෙන එකම එකයි තියෙන්නේ මොකද්ද? දෙකක් තියෙනවා මොකද්ද? no තියෙනවා yes තියෙනවා. can I කියලානේ අහන්නේ. හැබැයි blue one කියනකොට දන්නේ නැහැ. මොකක්ද එහෙනම් එන්නේ? answer is E. අන්න E. එහෙනම් ඒ වගේම එකක් තියෙනවා මොකද්ද? තියෙනවා මොකද්ද? what about this? මේක කොහොමද? යම් දෙයක් පෙන්වනවා දෙවැනි එක. what about this? මේක කොහොමද? අනේ ඒක එපා මට අනිත් එක දෙන්න. යම් දෙයක් පෙන්වනවා අන්න. what about this? I prefer the blue one. අන්න. මොකද එහෙනම් උත්තරේ එන්න ඕන. answer is D. ඔන්න D එකක් දාගත්තා. ඒකත් හරි. ඊළඟට තියෙනවා මොකක්ද එහෙනම්? last one. අවසාන එක මොකක්ද? I should go now. මේ මන් දැන් යන්නම්. මොකද කියන්නේ? කතා කරන හම්බෙච්ච එක නම් ගොඩක් හොඳයි ඈ. එව්වා හිතෙන්න ඕනේ නැහැ. අර ටික හරියට දාගත්තා නම් මොකද? ඒ ඔන්න ඔහොමයි ළමයි උත්තර හොයන්නේ. දැන් මට කියන්න ඔයා දැක්ක ප්‍රශ්නේද තිබ්බේ වෙන දෙයක්ද ඇතුලේ තිබ්බේ? කියන්නකෝ මට. ඔයා උඩින් දැක්ක ප්‍රශ්නයයි ගෙදරින් දැකපු ප්‍රශ්නයයි දැන් දැක්ක එක එකක්ද දෙකක්ද? කියන්න බලන්න. කරපු විදිහ එකක්ද දෙකක්ද? හොඳට මතක් කරන්න. වෙනම දෙයක්. දැන් ඕකට කොච්චර ගේමක් දෙන්න ඇද්ද ගෙදරින්? කියන්න බලන්න. කොච්චර ගේමක් දෙන්න ඇද්ද? කියන්න බලන්න. විනාඩි 5ක් 10ක්. ඒක තමයි කියන්නේ මැජික් නෙමෙයි. මේවා කරන විදි තියෙනවා. දැන් මට කියන්න මම කිසිම වෙලාවක
මම කිසිම වෙලාවක වචනයක තේරුමක් ඇහුවද? වචනයක තේරුමක් ඇහුවද කියන්න බලන්න. මං එකම එක වචනයක තේරුමක් ඇහුවද ඔයාගේ? නෑ. මම කිව්වේ ඔයාට දන්න එකෙන් උත්තරේ ඔයාන්කෝ. දන්න එකෙන් උත්තරේ ගන්න පුළුවන් නේ. ඉතින් සර් මෙහෙම ප්‍රශ්න පත්‍ර ගන්න ලේසිනේ. ලේසි තමයි. ඒක තමයි මෙහෙම කරන්න කියන්නේ. පැහැදිලිද කට්ටියටම? right. ඔය වගේමයි ඊළඟ එකත්. ඔය ආකාරයමයි ඊළඟ එකක් තියෙන ළමයි. අපි මැච් එක දිනුවානේ. යා ගොඩ මැච් එක සුපිරියා. පට්ටම මැච් එක. මාත් බැලුවා ඈ. හරි. දැන් මේක ඊළඟ එක. දැන් මේකත් අර වගේමයි. දඩබඩ ගාලා කට්ටිය හදාගන්න උත්තර ටික එනවා. පේපර් එක තියෙන කට්ටිය ඉක්මනට මම මේ කතාව කියනකම මම ඉක්මනට වෙනස් කරගන්න. මේකත් අර සිතේමයි අරකමයි. right. අරකමයි තියෙන්නේ. මොකද්ද? වචන ගලපහන්. එච්චරයි තියෙන්නේ. වචන ගලපන්නයි තියෙන්නේ. කොහොමද තියෙන්නේ? මෙන්න මේ විදිහට. read the following classifieds. ළමයි classifieds කියන මම මේ ප්‍රශ්න කරන්න මාර ආසයි. I love to the questions. ඇයි ඒ? මම මේ ප්‍රශ්න කරන්න මාර ආසයි කියන්නේ ළමයි. ඒක වෙනම ෆන් එකක්. ඇයි ඒ? keywords match කරන්න දෙනවා මාරම ආසයි. ඔයත් ඒකට පුරුදු වෙන්න. දැන් classified එක ලුහුඩු දැන්වීම, කෙටි දැන්වීම. Write the letter of the irrelevant classified in the blank provided. The first one is done for you. අද අපි ක්ලාස් එකේ writing part එකක කරන්න කලින් තියෙන අවසාන ප්‍රශ්නය. දැන් බලනවා පළවෙනි එකට. lot තියෙනවා, Casio තියෙනවා, electronic තියෙනවා, garments තියෙනවා. ළමයි මේවා කියවනවද අපි? මේවා කියවනවද? නෑ. කියවන්න යන්නේ නෑ. No need to read. කියවන්න යන්නේ නෑ. දැන් පල්ලෙහැ බලනවා චුට්ටක්. චුට්ටක් පල්ලෙහැ බලමු. Nishani likes teak products. teak. දැන් දෙවනි බං teak කියන්නේ teak. ඒකේ උත්තර දීලා තියෙනවනේ. දීලා තියෙනවා නම් ගන්න ඕනේ නෑ සර්. හරි. ඕනේ නෑනේ. දීලා තියෙන කෙන කතාව ඕනේ නෑ. උඩ ඒක අයින් කරා. George runs a ladies clothes outlet. ladies clothes. ගැහැණු කට්ටියගේ ඇඳුම්. දැන් ඇඳුම් සම්බන්ධයෙන් යනවා හොයාගෙන. දැන් යමු මේ මෙතනින් ගත්තේ keyword එක. ladies clothes කියන කොන්න highlighted. දැන් ඕක දිගේ යනවා හොයාගෙන. ඔයයි මයි හොයාගෙන යනවා. බලමු. මොකක්ද දෙන්නේ ළමයි? ඔයාට බැලුමටම කියන්න පුළුවන්. මොකක්ද word එක? මේ මෙතනම තියෙනවා නෙමේ. වැඩිය මුකුත් ඕනේ නෑ. ladies කියලාම තියෙනවානේ. ladies කියලාම තියෙනනේ උත්තරේ ළමයි. මේ almost new good quality කියන යන්නත් පුළුවන්. එහෙනම් මොකක්ද උත්තරේ එන්නේ? අන්න D. ඔන්න D එක ආව මොකේටද? ladies එකට. මම පාට දාන්නම්. පාට වලින් දාන්නම් මම. ඔන්න ladies එකට ආවා D. ඊළඟ එක තප්පර ගානක් ඇතුළත කරන්න මේක. Ajit wants to beautify his garden with more plants. with more plants. පැල. දැන් මතක තියෙනවා දන්නේ මොනවද? garden දන්නවා, plants දන්නවා. ඒ දන්න ටික highlight කර ගන්නවා. දැන් ඒක දිගේ යනවා. දැන් beautify කියන එක දන්නෙත් නැහැ කියනකො බල යනවා. උඩ ඉඳන් බලනවා plant. මොකද තියෙන ළමයි? මේ තියෙන්නේ plant කියලාම ලොකුටම දාලා. එහෙනම් plants තමයි ගැලපෙන්නේ. අන්න මැච් කරනවා. plants. බලන්න කොච්චර ලේසිද කියලා ප්‍රශ්නේ. Harris needs to have a built swimming pool. දන්නේ එච්චරයි. අනිත්‍යව කෙහෙල් මල් දන්නේ නැහැ අපි. swimming pool කියන එකද බලනවා. යනවා උඩට swimming pool. මේ තියෙන්නේ plastic swimming pool. වෙන කතන්දර නෑ ඉතින්. ඒක තමයි ඉතින්. swimming pool on. ඒකත් හරි. swimming pool. Shirani needs her son to learn music. දන්නේ මේක විතරනේ. දන්නේ music විතරයි. යනවා music හොයාගෙන. මොකද්ද music එක ගැලපෙන්නේ? original laser printer එන්නේ නෑ. unused shoots එන්නේ නෑ. car wheel cups එන්නේ නෑ. electric organ Casio කියලාම තියෙන බෑන්ඩ් එකේ. organ එකක්. ඔය තියෙන්නේ බාණ්ඩේ. ඔය තියෙන්නේ Casio කියනකොට අඬ ගහනවා කියන එක නේද ළමයි? ඔන්න. ඊළඟට මොකද්ද තියෙන්නේ නා? Kasun laser printer එක කැඩිලා. ඒ වචනෙම තියෙනවා කීයද?
ඒ වචනේම තියෙනවා කීයද F එකේ මේ laser printer. හරියට වෙන්න මේ වගේ ළමයි. මෙන්න මේ වගේ. ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් අන්නාසි. මොකක්ද උත්තරේ කියපල්ලා වගේ. ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් අන්නාසි. මොකක්ද උත්තරේ කියලා අහනවා. උත්තරේ ඕකනේ බං. නේද? ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් අන්නාසි. මොකක්ද උත්තරේ කියලා අහනවා. උත්තරේ දීලා අහනවා මොකක්ද උත්තරේ කියලා. ඈ ඇදලා ගත්ත දමලා ගෙවුවා මලක් පිපුණා මල පාර වුණා. මොකද්ද ගිනි පෙට්ටිය කියහන්. උත්තරේ දීලා උත්තරේ අහනවා. මෙවුවා ප්‍රශ්නද? right. ඒක very easy. easy වෙන්නේ වෙන මොකක්ද හින්දා නෙමෙයි. ඔයාලා කරන්න ගියා නම් මෙතන ඉඳගෙන පොල් හිරමන තියාගෙන පැදුරු තියාගෙන ඇයි ඒ ඕක ලියන දවසක් යනවනේ ඔයාලා ලියන විදියට කිව්වොත් එහෙම අම්මෝ මේ වගේ උත්තර දන්නේ නේ. ඉතින් අරවා දැක්කාම කොහමද ගන්නෙ? දැන් මේකේ අමතර වචන කීයක් තියෙනවද කියලා බලන්නකෝ මේ. එක්ස්ට්‍රා වර්ඩ්ස් කීයක් තියෙනවද බලන්නකෝ මේ. ගුණරත්න මාවත, ගුණරාර්ධන මාවත, බ්ලූටූත්, කනෙක්ටිවිටි මොනවද ඔය කෙහෙල්මල්? වැඩක් නෑනේ. වැඩක් නෑ. තේරුණා නේද? right. මට ළමයි ඊළඟට තියෙන ප්‍රශ්න බලමු අපි චුට්ටක් කියලා ඉස්සරහට මොකද කරන්න තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා නෝට් එකක් ලියන්න තියෙනවා. ඊළඟට තියෙනවා ක්වෙස්චන් එකක්. ඊට පස්සේ තව ප්‍රශ්න 3යි තියෙන්නේ. right. තව ප්‍රශ්න 3යි තියෙන්නේ. මම අද මෙතනින් පාඩම ඉවර කරන්න මට වෙනම අපේ ක්ලාස් වල මීටින් එකක් තියෙනවා කතා කරන්න. ඒ නිසාම අදට මේතනින් සාමාන්‍යයෙන් 11 වෙනිකන් ක්ලාස් එක යනවා. මම මෙතනින් ප්‍රශ්න ඉවර කරනවා. ඊළඟට තියෙන්නේ writing part එක. writing part එක තියෙන්නේ අපිට notice, note, paragraph එකක් ලියන හැටි, ඡේදයක් දීලා තියෙන එකක් කොහොමද විස්තර කරන්නේ කියලා අපි කතා කරනවා. කවද්ද ආයේ ක්ලාස් තියෙන ළමයි? ක්ලාස් තියෙන දවස් අහගෙන යන්න. ආයේ ක්ලාස් එක තියෙන ළමයි සිකුරාදා පාන්දර තමයි ක්ලාස් එක තියෙන්නේ. සිකුරාදා පාන්දර. right. මේ තියෙන්නේ මගේ නම්බර් එක. ඔයාට groups ටිකක් තියෙනවා නම් මාව ඇඩ් කරන්න පුළුවන් නම් තව group තියෙනවා නම් මාව ඇඩ් කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන් දැන් ඕන්න. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. දැන් අද කියන්න මට අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්න පුළුවන්. මට කියන්න ළමයි ඔයාලගේ ID එක කියන්න බාන්න. ඔයාගේ ID එක කියන්න බාන්න චුට්ටක්. අද ක්ලාස් එක තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න ඉක්මනට. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න. ප්‍රශ්න තියෙනවා අහන්න බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න. right. නියමයි. group link එක okay දෙන්නම්. theory class තියෙනවා නම් message එකක් දාන්න. theory class එන කට්ටිය message එකක් දාන්න. right. provincial paper එක ඉවර කරා නේද අපි? provincial paper එක ඉවර කරන් ආවා මම දන්න විදියට. ඒ ටිකේ භාගයක් තියෙනවා චුට්ටක්. right. okay. සිකුරාදා පාන්දර 4ට තියෙන්නේ පාන්දර 4ට. ඔන්න ඕපන් හැමෝටම. ඔයාලා ගාව groups තියෙනවා නම් මාව ඇඩ් කරන්න. ඔයාලා ගාව zoom වෙන මොනවද මේ WhatsApp වෙන්න පුළුවන්. Telegram group වෙනවල මාව ඇඩ් කරන්න. සිකුරාදා පාන්දර මේක කතා කරනවා. ඉතුරු වෙච්ච ප්‍රශ්න එකක paragraph එකක් තියෙනවා කතා කරන්න. sorry paragraph එකක් තියෙනවා කතා කරන්න. ඒ ඔක්කොම කතා කරනවා. YouTube link එක දාන්නම් මම groups වලට. මගේ group වලට ඇඩ් වෙලා ඉන්න. අද කරපු දෙයින් හොඳ ප්‍රයෝජනයක් ගන්න. සිකුරාදා පාන්දර මේක ඉතුරු කොටස කතා කරනවා. right. එහෙනම් අද ක්ලාස් එක ආව දෙනා හැමෝටම ස්තුතියි. ඊළඟ දවසෙත් පන්තිය තියෙනවා. සෙනසුරාදා පාන්දරත් පන්තිය තියෙනවා. තීරි පන්ති දෙකක් තියෙනවා. විස්තර දැනගන්න ඕන මැසේජ් එකක් දාන්න. ඊළඟ අඟහරුවාදත් පන්තිය දිගටම තියෙනවා. right. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. I'll wish you a great future with my classes. okay. English එක හොඳට වැඩ කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. goodbye හැමෝටම. bye පරිස්සමින් ඉන්න ළමයි. okay. message එකක් දාන්න group එක ඕන කට්ටිය. message එකක් දාන්න මට goodbye හැමෝටම. පරිස්සමින් ඉන්න ළමයි.